නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න, ඒ ධර්මයේ ජීවිතයට පමුණවාගෙන ධර්මයෙන් අර්ථවත් වන සොඳුරු ජීවිතය නිර්මාණය කරගන්න අපට ලැබෙන දුර්ලභ අවකාශය. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල අපි ඔබට සමීප කරන්නේ. ඉතින් අපි අද දවසෙත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව නාවලපිටිය සෙමිරෝග් පදිංචිව සිට මිය පරලොව ගිය පී.එච්. ලාන්ගනී මෑණියන්ට සහ මිය පරලොව ගිය පී. ධර්මසිරි පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව දකුණු කොරියාවේ සේවයේ නියුතු එච්.එල්. රංජිත් තුෂාර බෑණනුවන් ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන එස්.ආර්. උපුල් කරුණාරත්න බෑණනුවන් දේනියන් දෙදෙනා සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් කැටුව හැමදෙනාම ඒ වගේම ඔබ හැමදෙනාමත් කැටුව අදත් අපිට මහා සංඝරත්නයේ පාමුල දහම් සාකච්ඡා පිණිස කාලය උදාවන අපි මහා සංඝරුවන වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. අපි කතා කරමින් හිටියේ මේ සිත කෙලෙසන නීවරණ මුල් කරගෙන. එතකොට මේ අපි අමතර තව දේශනාවලට ආවේ නීවරණ ගැන කරුණු ඉස්මතු කරන්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේ චේතෝ කිල සූත්‍රය අස්තර කරගෙන තමයි අපි කරුණු කතා කරමින් හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ චේතෝ කිල සූත්‍රය කතා කරද්දී මේ කාමයට තියෙන බන්ධන නිසා අපි අසරණ වෙන විදිය. ඒ වගේම කයට අපේ හිතේ තියෙන බැඳීම නිසා අපි අසරණ වෙන විදිය. ඒ විතරක් නෙමෙයි මේ ධර්මයේ හිතේ පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ ලේසියෙන් හිතේ පිහිටන්නේ. ඒ වගේම තමයි ධර්මයේ සිහි කරන්න පවා දුෂ්කරයි. ධර්ම ශ්‍රවණේ පවා දුෂ්කරයි. හිත නැමින්නේ. එහෙමයි. සමහරට ඒ ස්වභාවයත් එක්ක වෙන්නේ නැති නේද? තරුණයෙකුගේ ධර්මයේ හිත පිහිටන්නේ නැත්තේ. එහෙයි ස්වාමීනි. නේද? නිකන් විහිළුවට ගන්න ඕනේ. එහෙමයි. ගොඩාක් අය කියන අපි වයසට ගියන් හරි බණ අහන්නම්කෝ කියලා කියන කට්ටිය ඉන්නවා. වයසට ගියන් ධර්මයේ හැසිරෙන්නම් කියන කට්ටිය ඉන්නෝනේ. එහෙමයි ස්වාමීනි. සමහරට එහෙම කියන වැත්තේ මේක තමයි නේද කාරණේ. අරමුණු බලාපොරොත්තු ආදි වශයෙන් හිතේ බොහෝ කොට මේ කාමයේ තමයි. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් පරිභෝග කළාට කාම හිතින් අතහැර ගන්න බැරිකම තියෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕනේ. අන්න ඒක තමයි හිතින් එක අතහැර ගන්න ඉන්න තමයි දක්ෂ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් විශාඛා වගේ කෙනෙක් ගෘහ ගෙදර ඉඳගෙන කළේ එකත් එක්කනේ නේ. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑනේ. ඒ ආශ්චර්ය හැකියාව. එහෙමයි. දැන් නකුල මාතා, නකුල පිටු, වේලුකණ්ඨකී නන්ද මාතාව. හරි පුදුමයි. දැන් වේලුකණ්ඨකී නන්ද මාතාව ගැන කියද්දි කියන්නේ තව ඒ ස්වාමියා මේ පරිලෝකෙ ගිහින් තින්නේ අවුරුදු 17 18 සොළොස්වී තමයි විවාහ වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර පුංචි කාලෙකින් ස්වාමියා මැරිලා තිනවා. මලයක් එක්විලා පේන්න ඉන්නවලු ඇවිල්ලා. එහෙමයි ස්වාමීනි. අනේ ස්වාමීනි මගේ හිතේ කිසි බයක් ඇති වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි උදාර පුදුම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. මේ අවුරුදු 17 18 කෙල්ලෙක්. එහෙයි. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවිකාව. බය ඇති වෙන්නේ. එහෙමයි.
ඒ වගේම පුතා මොකද මේ වරදක් කරලා අහුවෙලා වැරදිකාරයෙකුට අහුවෙලා වැරදිකරුවෙකුට අහුවෙලා මේ අරගෙන ගිහිල්ලා බලන් ඉදින්දිම බෙල්ල ගසලා මරලා දානවා කියනවා රජතුමා විසින්. එහෙමයි. හිතේ කිසිම කෙලසීමක් ඇති වුණේ නැහැ කියන. එහෙමයි. කොහොමද උදාර ජීවිතනේ? එහෙමයි ස්වාමීනි. දැන් අද එහෙම දැන් සාමාන්‍යයෙන් සමහර සිද්ධ වෙනවා. සමහරලට වත්තේ තියෙන ගහක් අල්ලපු වත්තේ කට්ටිය අල්ලගෙන ජීවිත කාලේ මැරෙන ගන්න නඩු. එහෙමයි ස්වාමීනි. එහෙම කට්ටිය නේද නඩු වලින්ම මැරිලා යන කට්ටිය. එහෙමයි. ඉඩම් කඩම් වලට නඩු. එහෙම ලෝකෙ මේ ධර්ම ප්‍රචාරයත් එක්ක සමහර මන් දන්න මහත්තුරු ඉන්න පිටරටවල් වල ඒක මහත්තයෙක් කිව්වා ඔක්කොම මේ වෙනකොට මහත්තයෙක් ඉඩම් කඩම් නෝනගේ නමට පවර්ලි ඉවරයි. මහත්තයෙක් කියන සමහරවිට මම දැන් නිදහස්නේ. එහෙමයි. මම දැන් නිදහසේ හම්බ කරන දෙයකින් පින් කරගෙන මම ඉන්නවා කියන. අතහැරාම තියෙන නිදහස. පුදුම දෙයක් ඒක. එහෙමයි. දැන් මේ මහත්තයෙක් හිතන විදිහ. එහෙමයි. දැන් අතහැරලා ගෙදරට තාම ඒ යුතුයකම් කරනවා. ඉඩම් කඩම් ටික ඔක්කොම ඕන නමට ලියලා ඉවරයි. යුතුයකම් ටික කරනවා. එහෙමයි. යුතුයකම් ටික කරනවා. ඒ අතරේ දැන් ගොඩාක් මහන්සියනේ පින් කරන අදහසේ. එහෙමයි. සමහර අයට අදහස් තියෙනවා දැන් අපිත් එක්ක කතා කරද්දී කියන අන්තිම කාලේ අනේ හරි ආසයි සම්මි මේ අසුප්පුකට වෙලා ධර්මයේ ටිකක් කියවගෙන ඉන්න සංඝරත් උපස්ථානය කරගෙන ඉන්න ආසයි. එහෙමයි. ඒ කියන්නේ අර යුතුයකම කරන්න ඇලි ගලි ඉන්නවා. එහෙමයි ස්වාමීනි. අනේ යුතුයකම කියන එකත් පිනක් එක සම්බන්ධන මෛත්‍රී කරුණාවත් එක්කනේ තියෙන්නේ ඒකට. එහෙමයි. ගුණයක් තුළ තියෙන්නේ. එහෙයි. හැබැයි මුසපත් වෙලා නැහැ ඒකට. අතහරින අදහස හැමතිස්සෙම එක පියවරක් පිටිපස්සේ තියාගෙන අනිත් පියවර අතහරිනවා කියලා අදහසින් ඉන්නවා. ස්වාමීනි ආදීනව දැන ගැනීම අතහරින්න වෙනවා කියන එක තේරුම් ගැනීම අනිවාර්යෙන්. ධර්මයේ තියෙන සුධර්මත්වය තමයි පෙන්වන්න කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයේ සිහි කරලා ඉතින් මේකේ වටිනාකම දකින්නේ නැහැ. හරියට දකින්නේ නැහැ. ස්වාමීනි දැන් අර වේලුකණ්ඨකී නන්ද මාතාවගේ උදාහරණේ මේ ධර්මයෙන් මෙච්චර ඍජු බවක් ඇති කරලා දෙනවද හිතක? කොච්චර ආශ්චර්යද නේද? එහෙමයි ස්වාමීනි. දැන් පේන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී මේ අර හිටපු ගටිකාර කුඹල්කාරයා. එහෙමයි. මේ ගෞතම මේ කාශ්‍යප අරහත් සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන උපාසකයෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරිස් නිර්මල හිතින් අතහැරපු හිතින් ඉන්නේ. එහෙයි. අපිට ඒක හිතා ගන්න බැ අතහැරපු හිතක තියෙන ආශ්චර්යය අර කියන්නේ මේ දානයක් දීලා දවස් 7ක සතුටක් තිබුණා කියලා කියන්නේ දවස් 14ක. එහෙමයි. අන්ධ ධර්මය අවබෝධ නොකරපු දෙමව්පියන්ටත් තිබුණා කියන සතියක සතුටක් තිබුණා කියන අත්හැරලා. අන්ධ දෙමව්පියන්ට. එහෙමයි. අද එහෙම මේ බුද්ධ ශාසනයක පමණමයි ඒ වගේ අසිරිමත් සිද්ධි අහන්න ලැබෙන්නේ. කිසිම නිර්ලෝභී භාවක අපේක්ෂාවකින් තොරව අත්හැරපු අසිරිමත් ජීවිත. එහෙමයි. අපේක්ෂාවකින් තොරව. අනිත් එක තමයි මේ අපේක්ෂාවකින් තොරව අපිට මේ ලෝකෙට සේවයක් කරන්න පුළුවන් නම් කොච්චර අසිරිමත්ද නේ. එහෙමයි. අපේක්ෂා නැතු. දැන් මේ අපේක්ෂාවත් තියාගෙන දෙමව්පියෝ දරුවන්ට සේවය කරනකොට තමයි දෙමව්පියන්ට දරුවෝ ගැන වෛරයක් ඇති වෙන්නේ. දරුවෝ දෙමව්පියන්ට සේවය කරන්නේ අපේක්ෂාව තියාගෙන. මේ ප්‍රතිඋපකාරයක් ගැන බලාගෙන. මොනපුරු මිනිපිරිය හරි බලා ගන්න ඕනේ උඹලා අපේ දරුවෝ බලා ගන්න ඕන කියලා මහා වෛරයක් තියෙන සමහර දරුවන්ගේ හිතේ. එහෙමයි. අපි එක බලාගත්තේ නේ අරුන්ක බලාගත්තා. අපිට අඩුවෙන් දුන්නේ අරුට වැඩියෙන් දුන්නා. එහෙමයි. එහෙමනේ දෙමව්පියොත් එක්ක ඉන්න ඊට පස්සේ. එහෙයි. කොච්චර පහත් මානසිකත්වයක්ද නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. ගෝලිය ගුරුවරු ගෝලිය ගත්තත් ඒත් එහෙමයි අද ලෝකෙ වැඩිපුර. අර සිදු කළ සේවය පිළිබඳ ගුණය සිහිපත් කරගෙන ඒවන්නේ හිත හදාගන්න දක්ෂ නෑ. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ මේක සෙවණැල්ලටවත් පායි ස්පර්ශ කරන්න දක්ෂ වෙන්න ඕන මේකේ. එහෙමයි. මේ බුද්ධ ශාසනයේ සෙවණැල්ලේවත් අඩු ගානේ මේ ඉන් දක්ෂ වෙන්න ඕන සෙවණැල්ලේවත්. ඒ ස්වාමීනි. ඉන්න බැරුණා සෙවණැල්ලේ පහසුවත් නේද? සෙවණැල්ලේ පහස විඳින කෙනාගේ ස්වභාවය තමයි අඩු ගන්න තමන්ට මේක දිනු කරගන්න බැරුණත් මේක සතුටු වෙනවා. මේ හැම දෙයකින්ම එතකොට භාග්‍යතුන් වහන්සේගේ තියෙන ආශ්චර්ය ගැන සිහි කළ සතුටු වෙනවා. එහෙමයි. ඒ ධර්මයේ තියෙන සුධර්මත්වය කියලා දැකලා සතුටු වෙනවා. මේ ආරි ශ්‍රාවක සංඝරත්නයේ තියෙන ආශ්චර්ය ගුණ සමුදාය ගැන හිතලා සතුටු වෙනවා. බුද්ධ ශාසනයක අසිරිය ගැන හිතලා සතුටු වෙනවා. අඩු ගානේ ඒක මේ ජීවිතය ඇති කරගන්න ඕන. නැත්තම් වෙන්නේ මොකද්ද?
මේ අන්න අපිට ගැරහැව්වා ආන් අපිට බැන්න අපිට මෙහෙම කළා කිය ඒක සක්කාය දිට්ඨියෙන් ගන්න ඕනේ වෙන පැත්තකට ගන්න ඕනේ ඊට පස්සේ. එහෙමයි. ස්වාමිනී ලෝකේ චින්තකයන් දාර්ශනිකයන් යහපත් ජීවිතයක් හදන්න ඕන කියලා කල්පනා කරනවා. සමහර වෙලාවට ඒ කල්පනාවෙම ඒගොල්ලෝ පැටලෙනවා. නමුත් ස්වාමිනී මේ ධර්මයෙන් අර්ථවත් වන මේ සොඳුරු ජීවන ප්‍රතිපදාව ඒකනේ නන්නේ. එහෙමයි. ඒකට ඉතින් ඇවිල්ලාම දියුණු කරගෙනම තමයි මේක සොඳුරු බව දකින්න. එහෙමයි ස්වාමිනී. ඒ සොඳුරු බව කොහොමද කියන්නේ ගටිකාර උපාසකයා මේ හරි පුදුමයි කුඹල් කර්මාන්තය තමයි කරන්නේ. ඒ හේතු කරගෙනවත් මැටි හොයන්න පොළොවෙන් පස් කනින්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. පොළොවේ පස් කනින්නේ නැහැ. සත්තුන්ට හිංසාවක් වෙයි කියලා. ගම් ඉවුරු වල පස් කැඩිච්ච තැන් හොයාගෙන යනවා කියනවා. එහෙමයි. බලන්න මේ වංචා දූෂණ මංකොල්ල මේ කර ඉන්න ලෝකෙට කොතරම් මේ ආදර්ශයක්ද? හිත කොච්චර මේ සොඳුරු වෙලා හැරීමකින්ද හිතස. ස්වාමීනි දැන් අද දවසේ කරුණුත් අපේ සාහිණාසයට සිහිපත් කරගන්න හිතෙනවා. ගහකොළ කපන විදිය, කඳු පස් කඩන විදිය මොනතරම් මේ ම්ලේච්ඡත්වයක් හිත ඇතුලේ. ඒකනේ කියන්නේ. පරිභෝජනය පිළිබඳ. පරිභෝජනය පිළිබඳ. එහෙමයි. එච්චර පහත් මට්ටමට වැටිලා ඉවරයි දෙන්නේ. එහෙමයි. මේක මම හිතන වැඩිපුර මේ දේශපාලනේ හරහා ඔක්කොම යන්නේ. රාජ්‍ය සංස්ථා බව තන්නේ කර විනාශ කළේ මේ දේශපාලඥයලා. එහෙමයි ස්වාමීනි. විශාල හානියක් කළා තියෙනවා. එහෙයි. කිසිම ආදර්ශයක් නැහැ මට පේන හැටියට ඒගොල්ලන්ගෙන. පේන තෙක් මානික ආදර්ශයක් නැහැ. එහෙමයි ස්වාමීනි. එච්චර මහා ව්‍යසනයක් කරනවා. එච්චර ව්‍යසනයක් කරනවා. දැන් මේ දේශපාලනයේ මේක රාජ්‍ය සංස්ථාවට මේ දූෂණය ඇවිල්ලා තියෙනවා. දැන් මේ රාජ්‍ය සංස්ථාවේ මේක පෞද්ගලික දැන් මට්ටමින් දැන් ආයතන වලට මේක ඇවිල්ලා තියෙනවා මේ දූෂණය. ඒකින් මේ දැන් අද ඉගෙන ගන්න මේ ටියුෂන් වලට ආව ටියුෂන් වලින් මේක ඉස්කෝල වලට ඇවිල්ලා තියෙනවද? එහෙමයි. මෙහෙම ඩිංග පහල මට්ටම ඔක්කොම ඇවිල්ලා ඉවරයි දැන් මේක. අමුතුම මේ විස කැවුණු සත්ත්ව කොට්ටාසයක් දකින්න නිර්මාණය යනවා. එහෙමයි සායි. හැබැයි මේක ප්‍රතිපාක මේ අයටමයි භුක්ති විඳින්න වෙන්නේ. එහෙමයි. මොකද පටන් ගත්තු කෙනාගේ සමහරලාට පටන් ගත්තු කෙනා භුක්ති විඳින්නේ නැහැ. පටන් ගත්තු කෙනාගේ දරුමුණු පුරන්ට ඒක භුක්ති විඳින්නේ නැහැ. එහෙමයි. ඒක කරගෙන යන කට්ටිය සමහරලාට යම් ප්‍රමාණයකට ඒක බැට ගන්න වෙනවා. ඒගොල්ලන්ගේ දරුමුණු පුරන්ට තමයි බැට ගන්න වෙන්නේ. එහෙමයි. පිරිහුණු නින්දිත හිත් ඇති දෙමව්පියන්ට ගරහන වැඩිහිටියන්ට ගරහන ගුරුවරුන්ට ගරහන පිරිසක් අනාගතයට බිහි කළා තියෙනවා. එහෙමයි. වංචාවෙන් පිරුණු දූෂණයෙන් පිරුණු මංකොල්ලකමින් පිරුණු සමාජයක් සමාජගත කළා ඉවරයි. කට්ටියක් කියන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපි දැන් මේ කතා කරමින් හිටියේ ජානුසෝනී සූත්‍රයේ. ඒතර ජානුසෝනී සූත්‍රයේදී ජානුසෝනී බ්‍රාහ්මණයව මේ මම හිතනවා කිව්වා මේ මරණ සියලු දෙනාම මේ නිර්භයව මැරෙනවා කියලා. ඒතර බුදුරජාණන් දේශනා කළා බයටපත් වෙලා මැරෙන කට්ටියක් ඉන්නවා නිර්භයෙන් මැරෙන කට්ටියක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් අද අපි බයටපත් වෙලා මැරෙන කට්ටිය ගැන අපි විස්තර කළා. එතකොට බුදුරජාණන් දේශනා කළා මේ පින්වත් බ්‍රාහ්මණේ බිය නොවන මරණ ඉදිරියේදී බයටපත් නොවන මරණක් තියෙනවා මේ ලෝකේ. තැති ගන්න නැති දුකටපත් වෙන්නේ නැති හඬා වැළපෙන්නේ නැති. එහෙමයි. මරණ මේ ලෝකේ තියෙනවා. ස්වාමීනි දැන් පොදු වශයෙන් මරණය අපිට ත්‍රාසයේ බීතිය නිරන්තරයෙන් නැති කරනවා. නමුත් එහෙම නොවි මරණයටපත් වෙනවා කියන දේ ගැන ඒකනේ. එහෙමයි සාම. බුදුරජාණන් වහන්සේ පළමුවරට අපට අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන්නේ. එහෙමයි සාම. පළවෙනි වරට අහන්න ලැබෙන්නේ. බුද්ධ ශාසනය විතරයි. එහෙයි ස්වාමීනි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා එක ගෘහපති කෙනෙක් මට මගේ නම මතක නැහැ. උග්ග සිටුමාද කොහෙද මං හිතන්නේ. එහෙයි. එතුමා දැන් මේ මම ඔන්න මරණ මංචකේ ඉන්නවා දැන් හොඳටම අසනීප වෙලා. මරණ මංචකේ ඉන්නකොට දෙක පාට කියවනවා මේ ඉතින් ඕකත් අනිත්‍යයිනේ. ඕකත් අනිත්‍යයිනේ. ඔතන ගිහින් වැඩක් නැහැ නේ. දැන් ඒක ගෙදරින කට්ටිය තුස්සින් භූත වෙලා බලන් ඉන්න මේ උපාසකයා මේ නිතර බණ ඇහුවා. බණ භාවනා කළා. දම්පැන් දුන්නා. මෙච්චර දම්පැන් දීදී මේ වාසය කළා. මේ අන්තිම මොහොත සියමුලාලා මේ තනියෙන් කියවනවා කියලා. දැන් කිව්වා. එතකොට ඒ ගිහිල්ලා ළඟට ගිහින් අහනවා මේ ගෘහපති පුත්‍රය මේ මොකද මේ කියවන්නේ මේ අනිත්‍යයි. ඕකත් අනිත්‍යයි ඕකත් දාලා යන්න වෙනවා මේ මොකද්ද මේ කියලා විප්‍රියාසයි. එහෙමයි. අච්චර බණ ඇහුවා නේද? මෙච්චර භාවනා කළා නේද කියලා දැන් ඕන් හින් ගහන්න ගත්තා.
එහෙමයි. ඊට පස්සේ නෑ දැන් දිවුරු ආවකෝ මං ගාවට. එක එක දිව්‍ය ලෝකවල දිවුරු මං ගාවට ඇවිල්ලා මේ ගෘහපතිතුමනි මේ අසවල් දිව්‍ය ලෝක හිත පිහිටව ගන්න. අසවල් දිව්‍ය ලෝක හිත පිහිටව ගන්න කියලා මට කිව්වා. ආන්ගේ අයට මං කිව්වා ඉතින් ඔය දිව්‍ය ලෝකෙත් අනිත්‍යයිනේ ඔතන ජරාව ඔතන ව්‍යාධි ඔතන මරණය තියෙනවනේ කියලා මං ඒ දෙවියන්ට මේ මරණ මංචකේ ඉඳන් බණ කියපු උපාසකයෝ මරණ මංචකේ ඉඳන් බණ කියන උපාසකයෝ වුණ ශාසනයක් නේ. එහෙමයි ස්වාමීනි. මරණ මංචකේ ඉඳන් බණ කියන. ඒතර ආදර්ශය එන්නේ කොහෙන්ද? ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් මංචකේ ඉඳගෙන ධර්මයේ ශාස්ත්‍රඥාදී දැන් මහා සුදස්සන සූත්‍ර පිරිනුවම් මංචකේ ඉඳගෙන කියන්නේ. එහෙමයි. ස්වාමිනී අපට අදාහගත නැහැ. අදා ගන්න බෑනේ. එහෙයි. ඇයි ශෝක නැති, බය නැති, තැති ගැනීම නැති. එහෙමයි. අපේක්ෂා නැති කිසි මරණයක් මේ නිවීමක් තියෙන්නේ. එහෙයි. කොහොමද වෙන්නේ? ආශ්චර්ය මනුස්සත්වය. ආශ්චර්ය මනුස්සත්වය, ආශ්චර්ය මනුස්සෝ. එහෙමයි ස්වාමිනී. තේ ජීවිතේ තමයි ලොකු සංස් පොතකට ගත්තේ. එහෙයි. කියවන්න කැමති අයට. ස්වාමීනි එතනම කරුණ විමසන්න තියෙනවානේ අපි ප්‍රමාද වුණාද වන්ද. ඒක තමයි. එහෙමයි ස්වාමීනි. ලොකු සංස් ආශ්චර්ය මනුස්සෝ කියලා පොතක් ලිව්වාද? ඒ ලිව්වේ ආශ්චර්ය මනුස්සත්වය ගැන හිත පහදව ගන්න. එහෙමයි. ආශ්චර්ය වූ දුර්ලභ වූ අද්විතීය වූ වෙන පුරුෂ රත්නය මේ ලෝකේ ඉන්නේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. උත්තමයෙකුට පහදිනවා නම් කෙනෙකුට පහදිනවා නම් පහදින තියෙන එකම එක පුද්ගලයා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි ආශ්චර්ය මනුස්සෝ කියලා නම වැටෙන්නේ. එහෙමයි. ඒතොර මේ ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය ගැන මනුස්ස ලෝකයේ උපන් අපිට මේක අහන්න බැරි වුණොත් කියවන්න බැරි වුණොත් අවාසනාවමයි. ඒතර ඒ වගේ ආශ්චර්ය වූ ජීවිත බිහි කරන්න එතකොට ඒ වගේ මරණ මංචකයේදී ඊට පස්සේ අර ගෙදර කට්ටිය කියනවා අනි ගෘහපතිතුමනි අපිටත් එහෙනම් ඔය වගේ මරණ ඉදිරි බයටපත් වෙන ඉතින් බණක් කියන්නකෝ කිව්වා. එහෙමයි. ඊට පස්සේ ගෙදර කට්ටිය වාඩි කරලා මේ මරණ මංචකයේ ඉන්න ගෘහපතිය බණ කියනවා. කාටද එහෙම පුළුවන්? ඔන්න ඒකට හේතු විස්තර කරනවා බ්‍රාහ්මණය ඇතම් කෙනෙක් ඉන්නවා කියන කාමය ගැන රාග දුරු කරලා ඉන්නේ. හිත ඇතුළේ බන්ධන නැහැ. පිපාසෙ නැහැ. යුතුයකමක් විදියට ගෙවල් ටික හදනවා, යාන වාහන ගන්නවා, සල්ලි හම්බ කරනවා, දරුවන් මේක වියදම් කරනවා, ඥාති වෙනුවෙන් වියදම් කරනවා, තමන් පින්දහම කරගන්නවා. ඒ ටික කරගන්නවා. මානසික වරක ඇතුලේ තමන්ගේ හිත ඇතුලේ මේක බැස ගන්න දෙන්නේ නැහැ. හැමතිස්සෙම හිතට පණිවිඩයක් දෙනවා. මේක අතාරින්න වෙන දේවල්. මේ ගෙවල් දොරවල් මං අතහැරලා යනවා. මේ යාන වාහන මං අතහැරලා මරණයටපත් වෙනවා. මේ දුව දරුවෝ අතහැරලා මට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. සමහරට මේ අය මට ඉස්සෙල්ලා මැරිලා මේගොල්ලෝ මාව අතහැරලා යාවේ. එහෙමයි ස්වාමීනි. ඒක නෙවෙන්නේ නේද? ජරාවෙන් අපි එකිනෙක කෙනා වෙන් වෙන සිද්ධ වෙනවා. ලෙඩවීම ඉදිරියේ අපි එකිනෙක කෙනාගේ වෙන් වෙන සිද්ධ වෙනවා. මරණ ඉදිරියේදී අපි එකිනෙක කෙනාගේ වෙන් වෙන සිද්ධ වෙනවා. ස්වභාවික ව්‍යසන ඉදිරියේදී අපි එකිනෙක කෙනාගේ වෙන් වෙන සිද්ධ වෙනවා. දැන් මේ කොරෝනා ආවා. හොස්පිටල් ගිහින් ඇඩ්මිට් කළා මැරුණා. ඉතින් ගෙවල් වල ගිහිල්ලා මේ අර ඔක්කොම දවස් 7 මේ කට්ටිය මේ කාඩ් කුට්ටුම් සෙලෙක්ට් කරන්නද? නැහැ. එහෙමයි ස්වාමීනි. පුළුවන්. දැන් අද මේ අලුත් මේ සිස්ටම් එකක් ඇවිල්ලානේ තියෙන සමාජගත වෙලානේ තියෙන්නේ. මැරුණට පස්සේ මේ පිරිසක් ඉන්න ගමේම පිරිසක් ඉන්න ඔය බොඩි එකට ගාණක් දෙනවා. බොඩි එකට ගාණක් දීලා බාර ගන්නවා. මල ගෙදර කට්ටියට. ඊට පස්සේ මොකද කරන්නේ? මේ බොඩි එක අයිති අර ගත්තු කට්ටියට. ස්වාමීනි මෙච්චර ම්ලේච්ඡත් නින්දිත බව. එහෙමයි පහත් බව තියෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ සල්ලි හම්බ කරනවා ඒකේ. එහෙමයි. කොහොමද මේ අද තියෙන සමාජ තත්ත්වය? දැන් අද ඒක කරන්න පුළුවන් කොරෝනාත් එක්ක. එහෙම නෑ. සුනාමිය ආවා. සමහරලාට මේ දකුණේ හිටපු දරුවෝ මේ යාපනයේ හිටපු එක මේ දකුණේ වෙමිලා ස්වභාවික ව්‍යසන ඉදිරියේදී. ඒසයි කිසි දෙයක් මේ ස්වභාවික මේ දේවල් ඉදිරියේ සත්‍ය ඉදිරියේ අපිට පිටපහන්න බෑ ඒකට. එහෙමයි. ඒ නිසා හැමතිස්සෙම යාට තියෙන මොන හිතක්ද එන මේ කාමයට නොයලුණු හිතක් හදා
අපි ඒව පරිහරණය කරන්නත් වෙන යුතුයකමක් විදිහට තමයි අපේ දේවල් පැවැත්ම පිණිස. ඒතර ඒක පරිහරණය කර හැබැයි අව යෝනිසෝ මනසිකාරයකින් බලවත් කර අත්හරින්න ඕනේ හැමතිස්සෙම. ස්වාමීනි මේ සත්‍යම නේද ජීවිතේ? සත්‍යම නෙමෙයි. එහෙමයි. කොයි වෙලාවෙ මේ ව්‍යසනේ අපේ ජීවිතේ රේද කියන කවුද දන්නේ නැහැ. එහෙයි. ඒතර ව්‍යසනේ ටික අපිට යති වුණාට පස්සේ මූණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙන්න පුළුවන් මනසක් හදා ගන්නවා. එහෙමයි. ඒතර මනස හදන්නේ කොමුකින්ද? අර සබ්බ ලෝක යන බිරත් සංඥා අපි කියලා දුන්නා. එහෙමයි. මේ දවස් කීපයකට ඉස්සෙල්ලා අනාත්ම සංඥාව වඩන හැටි කියලා දුන්නා. අනිත්‍ය සංඥාව තියෙනවා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ විදිහටම රූපය අනිත්‍යයි කියලා සිහි කරනවා. විඳින සැප අනිත්‍යයි, විඳින දුක අනිත්‍යයි, විඳින උපේක්ෂාව අනිත්‍යයි. මේ හඳුනගන්න රූප අනිත්‍යයි, හඳුනගන්න ශබ්ද අනිත්‍යයි, හඳුනගන්න ගඳ සුවඳ අනිත්‍යයි, හඳුනගන්න රසය අනිත්‍යයි, හඳුනගන්න පහස අනිත්‍යයි. එහෙමයි. ඊට පස්සේ රූප හිතට ඇති වෙන රූප සංචේතන අනිත්‍යයි, හිතට ඇති වෙන ශබ්ද සංචේතන අනිත්‍යයි, හිතට ඇති වෙන ගන්ධ සංචේතන අනිත්‍යයි, හිතට ඇති වෙන රස සංචේතන අනිත්‍යයි, හිතට ඇති වෙන පොට්ටබ්බ සංචේතන අනිත්‍යයි, හිතට ඇති වෙන ධම්ම සංචේතන අනිත්‍යයි. ඇසේ ඇති වෙන දැන ගැනීම චක්කු විඥානය අනිත්‍යයි. කනේ ඇති වෙන දැන ගැනීම සෝත විඥානය අනිත්‍යයි. දිවේ ඇති වෙන දැන ගැනීම ජීවා විඥානය අනිත්‍යයි. කයේ ඇති වෙන දැන ගැනීම කාය විඥානය අනිත්‍යයි. මේ මනසේ ඇති වෙන විඥානේ මනෝ විඥානේ අනිත්‍යයි. දැන ගැනීම. එහෙමයි. මේවා අනිත්‍ය හිතට අරමුණු කරනවා හැමතිස්සෙම. අරමුණු කරනවා. අරමුණු කරවන්නේ ඇයි? මොකද පැය 24ම අපිට ඉන්න වෙලාව තියෙන්නේ අපේ ජීවිතේ පවත්තන අරගලයක් තියෙනවානේ. ඒතර අරගලේ තියෙනකොට මේක මේ ඇත්තට මේ දේවල් අනිත්‍යයි කියලා හිතට අරමුණු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ අරමුණු වෙන්නේ නැති නිසා තමයි අපිට මේක අතහරින්න ඊට පස්සේ අපි එකට බැඳිලා ගැට ගහලා යන්නේ අපි දන්නේ නැහැ එතකොට. හැබැයි අනිත්‍ය සංඥාව හිතට දෙනකොට මොකද වෙන්නේ? අර අනිත්‍ය ලෝකෙ හිත බැස ගන්න නැතු යන. අනිත්‍ය ලෝකෙ හිත බැසගෙන නැත්නම් අනිත්‍ය ලෝකෙ ඇත්තටම අනිත්‍ය වෙද්දී සිටුේෂන් එකට මොන් දෙනකොට හිත කලබල වෙන්නේ නැහැ. කලබල වුණත් කල්යාණ මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් ධර්ම සාකච්ඡාවකින් ටක් දාලා හිත යථා සත්‍යෙට ගන්න බලුවා. ගන්න පුළුවන්. එහෙමයි. එහෙම එකක් තියෙනවා. දැන් බලන්න මේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා දැන් තමන්ගේ දරුවා. තමන්ම මේ සරව ගෙඩියාපු මේ ඇඟිල්ල කටේ තියාගෙන හදපු දරුවා. තමන්ගේ කකුල් දෙක පළලා ලුණු දාලා ගිනි ගොඩේ ඇවිද්දවද්දි කොහොමද තරහක් එන්න ඕනද රජ කෙනෙක් නේ? එහෙමයි. නෑනේ. සසර ගැනම හිත භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙයයි වදාලේ කියලා සිහි කර වෛරය දුරු කර හිටියා. ක්‍රෝධය දුරු කර හිටියා. එහෙමයි. ආන්නේකයි. ස්වාමීනි උදාර ජීවිත දැන් කෙනෙකුට මේවා කතා ප්‍රවෘත්ති වශයෙන් විතරයි සමාන. පරම සත්‍ය නෙමෙයි. එහෙමයි ස්වාමී. දැන් මර ළමයට අජාසත්ත කුමාරයාට පවිටු අසත්පුරුෂ ඇසුරත් එක්ක තමන්ගේ මනස එතෙන්ටපත් වුණා. ඒ නිසා මේ රජකමේ තියෙන පිය මේ ඊට පස්සේ පිය කියන තනතුරේ තියෙන ඒ සිටුේෂන් එකේ තියෙන බරපතලකම තේරුන්නේ නැහැ. හැබැයි යාට තේරෙනකොට පෙරහැර ගිහිල්ලා. තේරෙන දවසක් ආවා යාට අත්විඳින්න උනා. එයාගේම බිරිඳට එයාටම දරුවෙක් ඉපදුණා. අර දරුවා දැකලා ඇතිවෙච්ච සෙනෙහස ආදරේ මේ සතුට මෛත්‍රිය අනුකම්පාව දයාව හිතට දැනෙනකොට අජාසත් කුමාරයාට අනේ මගේ තාත්තට මේ වගේ ආදරයක් සෙනෙහසක් අනේ මම වෙනුවෙන් ඇති වෙන්නේ නැති නේද? එහෙමයි. කියලා මතක් කියලා ගිහින් බලනකොට තාත්තා මැරිලා. තමන්ගේ ජීවිතය වගේ අඩුපාඩු වෙයි. තමන්ගේ පියවරුන්ට මේ වගේ අඩුපාඩු වෙයි තමන්ගේ අතිවියන්. තේරෙනකොට කල් ගිහිල්ලා මරණ මංචකයේ දක්වා පහුතැවීම විතරයි තියෙන්නේ. තමන්ගේ මව්වරුන්ට තමන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වෙයි. තමන් තේරෙනකොට බොහෝ කල් ගිහිල්ලා. අත්දැකීම් වෙනකන් හිටියොත් එහෙම අපිට තේරෙන්න කියලා අපි මේ බොහෝ පව් රැස් කරගෙන. එහෙමයි. ගෝලයන්ට ගුරුවරුන්ගේ අඩුපාඩු තේරි. එතකොට ඒ වගේ අපිට කෙනෙක්කිනාගේ අඩුපාඩු තේරි කාලයක් යනකොට. හැබැයි තමන් අත්දැකීම් ලැබලා අඩුපාඩු තේරෙනකන් හිටියොත් එහෙම තමන් බොහෝ පව් රැස් කරගෙන තියෙයි. බොහෝ පව් රැස් කරගෙන තියෙයි.
එතරයි වෙන්නේ අපිට තියෙන හානිය තියෙන්නේ. ඒ නිසා තමයි ඊට ඉස්සෙල්ලා පෙරට එන්න ඕන අපි. කොහොමද පෙරට එන්න තියෙන්නේ? තමන්ගේ යුතුයකම තමන්ට පුළුවන් ශක්තියෙන් කර ඉන්න ඕන. සතර බ්‍රහ්ම විහරණ මත පිහිටලා ඊට පස්සේ තමයි අනිවාර්යයෙන් මේ ධර්මයේ සිහි කර වාසය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. අතහරින්න ඕන හිතක් හැමතිස්සෙම. එහෙමයි. හැමතිස්සෙම අතහරින්න හිතක්. ඒතර මොකද වෙන්නේ? උන්න දරුණු රෝගයකින් පෙරවිලත් එක තැනට වැටෙනවා කියනවා. එතකොට හිතනවා කියනවා අහෝ මේ ප්‍රිය වූ කාමයේ මාව දැන් උන් අත්හැර යනවා. ඒ වගේ මටත් මේ ප්‍රිය කාමයේ දැන් දරුවෝ ගෙවල් දොරව යාන වාහන අත්හැරලා යන්න සිද්ධ වෙනවා. හැබැයි කවුද හිතිරි ශෝකයක් උපදින්නේ නැහැ කියනවා. එහෙමයි. එයා දැන් හොඳ යෝනිසෝ මනසිකාරය යෙදිලා අත්හැරපු හිතක් හදලා තියෙනවා. දැන් අත්හරින්න සිද්ධ වෙලක් තියෙනවා. හිත ශෝක වෙන්නේ. එහෙමයි. යෝනිසෝ මනසිකාරය ආශ්චර්යයි. එහෙයි. හිත කලන්තෙපත් වෙන්නේ නැහැ. අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ, බයටපත් වෙන්නේ. අර සිටුතුමා වගේ. මේ ස්වාමීනි මරණයේ ඉදිරියේ අර දැන් බණ කිව්වනේ සිටුතුමා. එහෙමයි. තමන්ගේ අයට මරණයේ ඉදිරියේ බණ කියනවා. එහෙයි. මරණයේ ඉදිරියේ බණ කියනවා. ස්වාමීනි උදාර හිතක පරිවර්තනය සිද්ධ ධර්මයෙන් කරන පරිවර්තනය ධර්මයේ ධර්මත්වයම. එහෙමයි ස්වාමීනි. සත්‍යයේ තියෙන ආශ්චර්යය. එහෙයි. සත්‍යනේ ඉතින් මේ. එහෙමයි. බලන්න මේ සත්‍යය මේක සත්‍යයක්මයි කියන තැනට අපි හිත පිහිටව ගන්න අපි ගොඩාක් මහන්සි ගන්නවා. එහෙයි. සත්‍යයක්මයි කියන තැනට. එහෙයි. ඒ සත්‍යයක්මයි කියන තැනට අපි හිත පිහිටව ගන්න දක්ෂ වුණොත් එතන තමයි දියුණුව තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපිට ප්‍රිය දේ බොහෝ අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා. රස්සාව ලැබෙන අවස්ථාව, විවාහයට කෙනෙක් ලැබෙනකොට, දරුවන් ලැබෙනකොට බොහෝම ප්‍රියසිතින්. නමුත් ස්වාමීනි අපි ඇති කරගන්න ඕන මේ අනුව බලනකොට අපි මානසිකාර්ය විහිත් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ දේවල් අත්හැරලා යන දේවල්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේවල් අපි ජාතික මෙහෙවරක් විදියට පවුලේ අයට කරන මෙහෙවරක් විදියට අපි කරනවා. එහෙමයි. දැන් අද යුගයේ ජාතික මෙහෙවරක් විදියට කරන වෙලාව තියෙනවනේ. එහෙයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඒතර ජාතික මෙහෙවරක් විදියට අපිට යම් දෙයක් ඇත්තටම කරන්න වෙලා තියෙනවා. එතකොට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මෙහෙවරක් විදියට සමහරට කරන්න වෙලා තියෙනවා. ඒතර ඒ කරන මෙහෙවර අපි සතර බ්‍රහ්ම විහරණ මත පිළිట్లా අපි කරන්න ඕන. ඒක යම් සත්පුරුෂ ගුණයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගුණේ පිළිట్లా කරන අතරේ හැමතිස්සෙම අපි හිතට පණිවිඩයක් දෙන්න ඕන. හිතට උගන්වන්න ඕන. එහෙයි. මොකද හිත කියන එක එතකොට ජාතික මෙහෙවර ඔස්සේත් අපි යද්දී සාසනික මෙහෙවර ඔස්සේත් යද්දී අපි මුසපත් වෙන්න පුළුවන්. එහෙමයි. යෝනිසෝ මනසිකාරයක නැත්තා. එහෙයි. අනිවාර්යයෙන් මුසපත් වෙනවා. ස්වාමීනි දැන් දරුවන් වියෝ වෙනවා, දරුවන් Tamanට නැති වෙනවා කියන හැඟීම දෙමව්පියන්ට දරුණු අවස්ථාව. ඔව්. නමුත් ස්වාමීනි අපිට දැන් වේලුකණ්ඨකී නන්ද මාතාව ගැන වුණා සිහිපත් කරගෙන අපේ ධර්මකාය හදාගන්න ධෛර්යයක් අරගත්තා. ධෛර්යය ඒක තමයි. ඒව ශ්‍රවණය කර කළ යුත්තේ තමයි ධර්ම කයක් හදාගන්න අපි ගන්න මහන්සිය ඇති කරගන්න ඕන. උනන්දුව ඇති කරන්න තමයි අපි කරුණු කියන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්ම කයකට උනන්දුවක් ඇති කරගන්න. එහෙමයි. ඒතර මේ ධර්ම දේශනා දෙන පිරිස මේ ධර්ම දේශනා කරන්නේ දෙව් මිනිස් ලෝකයට ධර්ම කයක් ඇති කරගන්න. එහෙමයි. ධර්ම දානේ තියෙන අසිරිය. එහෙයි. මේ මෙතනින් තමයි ධර්ම කය නිර්මාණය වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ අනුශාසනාව කර කර ඒ ධර්ම කය හැදුනේ කොහොමද? මේ අනුශාසනා කර කර ඉන්නකොට. එහෙමයි. පංචවග්ගී භික්ෂුන් වහන්සේලාගේ ධර්ම කය හැදුනේ කොහොමද? මේ අනුශාසනාව අසහසා ඉඳිද්දී. නේද බලන්න? එහෙමයි. ඉතින් මේ ධර්මයේ එතකොට බලන්න හරි ආශ්චර්යයි මේ ලෝකේ අර අద్භූත වූ ආශ්චර්ය වූ ධර්ම කය නිර්මාණය සිද්ධ වෙන්නේ කොතනද? ධර්ම ශ්‍රවණේ ධර්ම දේශනාවේ. එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දේශනාවේ පින්කම කරන කට්ටිය මේ කරන්නේ මොකද්ද මේ වෙලාවේ? දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ ධර්ම කයක් නිර්මාණය කරන අනුග්‍රහ කරනවා. එහෙයි ස්වාමීනි. දැන් මේ වෙලාවේ ඔන්න බලන්න මේ වෙලාවේ තෙරුවන් ගැන යම් චිත්ත ප්‍රසාදයක් උපදිනවා නම් ධර්ම කයක් නිර්මාණයක් වෙමින් පවතින මේ වෙලාවේ. මේ වෙලාවේ බණපද හොඳට අහන්නේ ශ්‍රද්ධාලාභී රැකගෙන හොඳට කන්නේ මාගෙන ඉන්නවා කියලා කියන්නේ වීරිය. ධර්මකයක් නිර්මාණය වෙනවා. එහෙමයි. ඒත් මේකට මුල් ඇති වෙච්ච යම් කල්පනාවක් උපදිනවා නම් ආධ්‍යාත්මික ඇත්තක් නේ පිළිගැනීමක් එතන ඒ ප්‍රඥාව ධර්මකය හැදෙන්නේ ඒකයි. එහෙමයි ස්වාමීනි. හොඳට සිහිය පවත්වාගෙන ඉන්නවන ධර්මකයක් ඇති වෙන්නේ ඒකයි. එහෙයි.
මේ කරුණ උද්දිරිය තමන්ගේ හිතේ සංසිඳීමක් තියෙනවා නම් ධර්මකය ඇති වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය ධර්මයෙන් ධර්මකය නිර්මාණය කරනවා. ඒතර බලන්න මේ ධර්ම දාණය දෙන පිරිස මේ මොකද්ද මේ දෙව් මිනිස් ලෝකයට මේ කරන අනුග්‍රහය. ධර්මකයක් නිර්මාණය කරගෙන අනුග්‍රහ කරනවා. ස්වාමීනි හරි මේ විස්මිත ඒතර ශාස්ත්‍රුන් වහන්සේටත් රහතන් වහන්සේටත් පාවිච්චි කරන වචනයක් තමයි ධම්ම භූතෝ කියන වචනේ. එහෙමයි. ධර්මයෙන් නිර්මිත. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් නිර්මිත. ධර්මකයේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ නිකලෙස් වෙනකොට. ස්වාමීනි අපේ පින්වත් ශ්‍රාවකයන්ගේ හිත පැහැදෙන සොඳුරු අවස්ථාවක් අපේ ස්වාමීන් තව විමස ගන්න හිතෙනවා. දැන් ස්වාමීනි කෑදරකමින් තෘෂ්ණාවෙන් නිර්මාණය වෙන කලබල කය අපි හොඳටම දන්නා නිසා ඒ අත්හිටවල ධර්මකය නේද? එහෙසම්. කාමයෙන් නිර්මිත චිත්තසං කය ධර්මයෙන් නිර්මිත කරනවා. එහෙසම්. රාග දේශ මොහොලේ නිර්මිත කය ධර්මයෙන් නිර්මිත කරන උදාාර මේ කාර්යතාවයක තමයි මේ නියැලලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ පිරිසට සංසාර පුරාවට ධර්මකයක් නිර්මාණය කරගන්න අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. ධර්මකයක් නිර්මාණය කරන්න යනකොට තමයි. එතකොට මෙහෙනම් රාග දේශ මොහොලේ නිර්මාණය වෙන කයක් මේ කාමයෙන් නිර්මාණය වෙන කය සසරටයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක අයිති මාන රාජ්‍යයට. ධර්මකයට අයිති බුද්ධ රාජ්‍යයට. එහෙමයි ස්වාමීනි. බුද්ධ රාජ්‍යයට අයිති. සුන්දරත්වයට නිදහසට. ඔව්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ බුද්ධ රාජ්‍යයට හිමිකරුවෙක් වෙනවා. දැන් මේ ධර්මකය නිර්මාණය වෙනකොට. එහෙමයි. එහෙනම් මේ බුද්ධ රාජ්‍යයේ හිමිකරුවන් බිහි කරනවා මේ ධර්ම දාණය. බුද්ධ රාජ්‍යයේ හිමිකරුවන් බිහි කරන්නේ. ධර්ම දාණයට අර්ථයක්. අර්ථය ඒක අර්ථ දෙවෙනි අර්ථය. එහෙමයි ස්වාමීනි. එහෙනම් බුද්ධ රාජ්‍යයට හිමිකරුවන් බිහි කරන උදාර පිනක් තමන් කරොත් සසර පුරා තමන් බුද්ධ රාජ්‍යයේ හිමිකරුවෙක් කරවයි. එහෙමයි ස්වාමීනි. ධර්මකයකට අනුග්‍රහ කළොත් තමන් ධර්මකයක් කර ඇති කරගන්න යනකොට තමන්ට අනුග්‍රහ සලස්සයි. එහෙමයි. හරි උදාාර මේ පිනක් එතකොට නේද? එහෙමයි ස්වාමීනි. ඒ පිනම තමන්ගේ ජීවිතේ වෙලා ගන්න දියුණු කරගන්න තමන් මහන්සි ගන්න ඊළඟට බුදුරජාණන් දේශනා කළා. දැන් අපි කියපු කාරණේ අනිත් පැත්ත තියෙන තවත් බ්‍රාහ්මණය. දැන් බලන්න මේ කාමයෙන් නිර්මිත වෙච්ච මේ කය රාග දේශ මූල නිර්මිත වෙච්ච මේ කයට ඔන්න ඒත් ආසාව තියෙනවා. ආසාව තියෙනවා කියනවා. එතකොට සංසාරයට යන්නේ. මරණයේදී බය තියෙන්නේ. හැබැයි ඒ ආසාව දුරු කරනවා යා. මේ කයට තියෙන කැමැත්ත දුරු කරනවා. කය ආදීනව සිහි කළා. එහෙමයි. අපිට දැන් දහම් කැඩපතේ දවස් කීපයකට ඉස්සෙල්ලා අපි විස්තර කළා කය ආදීනව සිහි කරන්න හැටි. එහෙමයි ස්වාමීනි. එතකොට සිහි කළා යා මේ කය ආදීනව සිහි කළා දැන් මේ කයට තියෙන ඇල්ම දුරු කරනවා. කයේ ආදීනව සිහි කළ කයට ඇල්ම 1000 පිපාසය දුරු කළාට පස්සේ මොකද වෙන්නේ? අන ධර්ම කයක් තමයි නිර්මාණය වෙන ටික ටික. එහෙමයි ස්වාමීනි. බලන්න මේ කාමයේ ආදීනව සිහි කරනකොට ධර්ම කයක් හැදෙන්නේ. කයේ ආදීනව සිහි කරනකොට ධර්ම කයක් නිර්මාණය වෙන්නේ. ධර්ම කය ඇසුරින් මොකද්ද? ඔන්න ඔහු ලිඩ වෙලා මැරෙන්න ඔන්න මෙන්න වෙනවා. ඔහුට මේ මෙහෙම හිතෙන්නේ නැහැ කියනවා. අහෝ දැන් මේ ප්‍රිය ශරීරය දැන් මාව දාලා යනවා. ප්‍රිය ශරීරය මටත් දාලා යන්න සිද්ධ වෙනවා කියලා හිතෙන්නේ නැහැ කියනවා. එහෙමයි. කාමයේ දාලා යන්න සිද්ධ වෙනවා හිතෙන්නේ නැහැ කියනවා. හිතෙන්නේ නැහැ ඒවා. ධර්ම කයේ තියෙන ආශ්චර්යය. ඒ රහතන් වහන්සේලට පිරිනුවම් පානකට අනේ මේ ශ්‍රාවකයෝ මට දාලා යන්න වෙනවා. එහෙම හිතෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. හිතෙන්නේ නැහැ ඒවා. ශෝකයක් හිතේ උපදින්නේ නැහැ කියනවා. කලන්තයක් ඇති වෙන්නේ නැහැ කියනවා. බයක් ඇති වෙන්නේ නැහැ කියනවා. තැති ගැනීම නැහැ කියනවා. දුක නැහැ කියනවා. ඉම්කුත් නැති නිවුණු හිතක්. එහෙමයි ස්වාමීනි. මරණ ඉදිරියේදී නිවුණු හිතකින් මැරෙන්න පුළුවන්. භද්‍ර මරණයක් උඩ තිබෙන්නේ. එහෙමයි. භද්‍ර මරණය. ස්වාමීනි. එහෙනම් භද්‍ර මරණයකට එහෙනම් මේ අනුග්‍රහයක් මේ සලසනවා මේ බුද්ධ ශාසනයේ. සුවපත් වූ සිටි මැරෙනවා නම් සුවපත් වූ ජීවිතයක් ලැබෙනවා. එහෙමයි. තවද බ්‍රාහ්මණය මේ ඇතමික් පව් කරන්නේ නැහැ කියනවා. පව් කරන්නේ නැහැ කියනවා. දරුණු පව් කරන්නේ නැහැ කියනවා. කිලිටු පව් කරන්නේ නැහැ කියනවා. පින් කරනවා කියනවා. චෛත්‍ය වන්දිනවා භාග්‍යතුන් වහන්සේ කරන බෝධිය වන්දිනවා. පිළිමහස වන්දනා කරගන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාම සිහි කරගෙන උදේවස් පිරික් කියනවා. දම්පැන් පුළුවන් ශක්තියෙන් උපරිම දෙනවා. තමන්ගේ පවුලේ අයට ඥාතීන්ට හදවතින් කැප වෙනවා.
එහෙමයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා, කැප වෙනවා, බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙනවා. සීලාදී ගුණධර්ම යා හොඳට බලවත් කරගන්න මහන්සි ගන්න. පොහොය දවසට පොහොත සීල බලවත් කරගන්න මහන්සි ගන්නවා. දවස පුරාම යා බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්න මහන්සි ගන්නවා. අනුස්සති සිහි කරනවා. දවස පුරා සතර බ්‍රහ්ම විහරණ තුල හිත පිහිටවගෙන ඉන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඊට අමතරව යා මේ ධර්ම කයක් නිර්මාණය වෙන මේ ධහමම ශ්‍රවණය කර දෙව් මිනිස් ලෝකයාටත් ඒකට උපකාර කරනවා. මේ විදිහ කර කර ඉන්න කෙනාට බයිද්‍රීදී මොකද වෙන්නේ? හරි පුදුමයි කියනවා. රෝගයක් වැළඳලා එක්තෙන් වුණාට මැරෙන්න ඕන මෙන්නාවට බය උපදින්නේ නැහැ කියනවා. හිතෙන්නේ මොකද්ද? මම පව් කළේ නෑ. එහෙයි ස්වාමී. මං දුකටපත් වෙන දේවල් කරගත්තේ නෑ. මං කිලිටි වෙන දේවල් කරගත්තේ නෑ. මං පින් කරගත්තා නෙමෙද? කුසල් කරගත්තා නෙමෙද? මම අසරණ නොවන දෙයක් කරගත්තා නොවේද? අසරණ නොවන දෙයක්. එහෙනම් අසරණ නොවන දෙයක් කරගත්ත කියලා හිතෙන්නේ කාටද? හොඳට මේ පින් කුසල් කරපගෙනාට. එහෙමයි ස්වාමීනි. අසරණ නොවන දෙයක් කරගත්තා නොවේද? ඒ වගේම ওই විදියට හිත හිතා ඉන්නකොට ඔය කල්පනා කරනවා කියනවා ඉතින් පින් කරපු යම් කෙනෙක් ඇද්ද? කුසල් කරපු යම් කෙනෙක් ඇද්ද? බයටපත් නොවන දේවල් කරපු යම් කෙනෙක් ඇද්ද? ඒ කෙනා මරණින් මත්තේ යම් තැනක උපදිනවද? එහෙනම් මාත් එතනම නේද උපදින්නේ කියලා. එහෙමයි. හරි ගම්බීර හිතක් උපදිනවා කියලා. එහෙමයි ස්වාමීනි. අඬන්නේ කියන, ෂෝක් කරන්නේ කියන, වැළපෙන්නේ කියන, දුකටපත් වෙන්නේ කියන. ඒ මුකුත් නැහැ. එහෙමයි. ඒ මුකුත් නැහැ. කුමකින්ද මේක ඇතිද බලනකොට මේ යෝනිසෝ මනසිකාරය කියන කොච්චර තියෙන්න ඕනද නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි දැන් බයටපත් නොවන හිතක් හදන්න නම් ඇත්තටම යෝනිසෝ මනසිකාරයෙන්මයි කරන්නේ ඒක. පිනෙන්මයි කරන්නේ ඒක. දැන් කාමයට බය මේ බැඳෙන්නේ නැති හිතක් හදන්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. කායට නොබෙදෙන හිතක් හදන්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ධර්මයේ ගැන සැක සංකා නැතුව මැරෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එහෙමයි. ඒ යෝනිසෝ මනසිකාරය කියන අංගේ තමන්ගේ හිතේ වැඩිලා නැත්තම් දියුණු වෙලා නැත්තම් මේ බලවත් වෙලා නැත්තම් හිත කඩම් වැටෙනවා කියන එක නම් හරිය ලේසි. කඩන්නෝ ඇතන හිතේ රහස යෝනිසෝ මනසිකාරය. එහෙමයි. කඩන්නෝ වැටෙන හිතේ රහස. එහෙනම් මේ කඩන්නෝ වැටෙන හිතක් හදන්නේ කොහොමද කියලා හොයන අයට මේක තමයි කරන්න තියෙන්නේ. මොකද්ද? එහෙමයි. මේ යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. එහෙයි. කාමයන් හිත ඇලෙන්නේ නැති වෙන්න, ගැලෙන්නේ නැති වෙන විදිහට යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. කයට ඇලෙන්නේ නැති, ගැලෙන්නේ නැති හිතක් නිර්මාණය වෙන විදිහට යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. පිනෙන්, කුසලයෙන්, සීලයෙන් බලවත් වෙන්න ඕන. එහෙමයි. ධර්මයේ ගැන නිසක බවට පත් වෙනකන් යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. අර කොහොමද මේ කොහොමද කියලා නෙමෙයි. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, මේ සංඥාවත් අනිත්‍යයි, මේ සංස්කාරات අනිත්‍යයි, මේ විඥානෙත් අනිත්‍යයි කියලා සීකර කරගෙන. ඇස අනාත්මයි, ඇසට පෙනෙන රූප අනාත්මයි, කන අනාත්මයි, කනට ඇසෙන ශබ්ද අනාත්මයි, දිව අනාත්මයි, දිවට දැනෙන රස අනාත්මයි, කය අනාත්මයි, කනට දැනෙන පහස අනාත්මයි, මනස අනාත්මයි, මනසට එන අරමුණු අනාත්මයි කියලා මේ සරලව හිතා ඉන්න. ස්වාමීනි ඒක නිරන්තරයෙන් පුරුදු කරන්න. මනසට අරමුණු කරගන්න. එහෙමයි ස්වාමීනි. මනසට මේක උගන්වන්න ඕන. නැත්තම් මගේ හැරිලා යනවා. මගේ හැරිලා යනවා. එහෙමයි ස්වාමීනි. ආහිත පිටන්නේ අර ලාමක දීම. ගොඩාක් වෙලාවට දේශපාලනයේ Taman ජනප්‍රිය තාරකාවන් ඒව ගැන අපේ හිත කී දෙනෙක් අයිති කරගෙන කියනවා. තාරකාව නෙන්න කියලා අන්තිමට මේ එයා මේ තාරකාවක් වෙනවා. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න. එහෙයි. ඔව්. එහෙයි. මේ අද මේ තාරකාවල් හොයන්න ගිහලා වල් වැදිච්ච කට්ටිය ඉන්නේ මේ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්නකෝ. එහෙමයි. අද ගොඩාක් මේ ගත්තොත් තරුණ පරපුර මේකම තමයි. දෙමව්පියොත් එතනමනේ දරුවෝ තියන්නේ. නිර්වස්ත්‍ර කරලා මාධ්‍ය ඉස්සරහට යවනවා. එහෙමයි. බාගට නිර්වස්ත්‍ර කරලා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ දරුවට කරන හානිය ප්‍රසිද්ධ වෙන්න කරන්නේ. මේ මෝඩ ජනයාගේ මේ අපොඩි ටිකටනේ මේ දඟලන්නේ දෙමව්පියෝ. එහෙමයි ස්වාමීනි. ලයික්ස් ටිකට views ටිකට දරුවෝ නිර්වස්ත්‍ර කරනවා කියලා කියන්නේ. මොන අම්මද ලැජ්ජ නැතුව කරන්නේ මේවා. පහත් හිතින්. එහෙමයි ස්වාමීනි. මොන තාත්තද මේක පහත් හිතින් කරන්නේ මේ ලෝ. දරුවා අනාරක්ෂිත කරනවා. අනාරක්ෂිත කරනවා. එහෙමයි ස්වාමීනි. පොදුම දෙයක් කරුණු තීරුම් කළ දක්ෂ වෙන්න බෑ නේද? එහෙමයි. ඒකනේ. ස්වාමීනි. එහෙමයි. ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න කරුණ එක පසකින් තියද්දී මේ අනිත් පසකින්
අම්මලා අප්පච්චිලා දරුවන් තරංගයටම යොමු කරනවා. පළවෙනියා වෙන්න කියනවා, ප්‍රධානියා වෙන්න කියනවා. ජීවිතේ කරුණාව දයාව කියලා දෙයක් තියෙනවා. එහෙමයි සාමි. මොකද හැම තිස්සෙම මේ අල්ලපු ගෙදරට සාපේක්ෂව මේ ගෙදර මේ ඔහොම කරන්න ගිහලා කුඩුකාරයෝ වෙච්ච ළමයි කොච්චර ඉන්නවද ඒ ස්ට්‍රෙස් දරා ගන්න. එහෙමයි ස්වාමී. සල්ලාලකමට ගිහපු ළමයි කොච්චර ඉන්නවද ඒක දරා ගන්න බැරුව. එහෙමයි. ඒතකොට මේ ගුණයක පිළිටවන්න හැදුවා කියලා ළමයිට ප්‍රෙෂර් වෙන්නේ නැහැ. දෙක නේද? එහෙමයි. අනවශ්‍ය එතකොට මේ පීඩනයක් කරන්න ගිහිල්ලා මේ ඔක්කොම ප්‍රශ්න ටික වෙන්නේ. ඊළඟට කියන තවද බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් සැකේ නැහැ කියන ධර්මයට. එයා හොඳට පටිච්චසමුප්පාදේ හොඳට විමසලා එයා මේ ජරා මරණ ඉපදීම නිසාමයි කියන කාරණේ නැවත නැවත හිත හිතා නිෂ්ඨාවටපත් කරගන්නවා හිත. මේක වෙන්නේ කොහොමද කියලා හිතන්නේ. ඒක වෙච්ච දේ භාගතුන හොයාගෙන තියෙන්නේ. ආය වෙන හැටි හොයන්න යන්න ඕනේ අපි. වෙන හැටි හොයන්නේ යද්දිම අපි භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයේ නිසක් කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. මේ උපදින්නේ භවය නිසා විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිසායි කියලා හැමතිස්සෙම හිතලා හිතට ඒක හේතු ගන්නවන්න කොහොමද වෙන්නේ කියලා සැකේ උපදින්නේ නැති වෙනම දියට. එහෙමයි. සද්ධාව නැතිකමත් එක තමයි සැකේ ඇති වෙන්නේ. එහෙමයි. භාගතුන් වහන්සේ මේක හොයාගෙනයි තියෙන්නේ මේක දැන් මේක තමයි පරම සත්‍ය කියලා හිත නිෂ්ඨාවටපත් කරන් අපි දක්ෂ වෙන්න ඕන කල්පනාවේ. භවයේ ඇති වෙන උපාදානෙ බැඳියා ගියාට පස්සේ කියන කාරණේ නැවත හිතලා හිතේ ඒත්තු ගන්නන්න ඕන. ආයි කොහොමද කියලා සැකයක් නූපදින විදිහට. එහෙමයි ස්වාමීනි. අර කොහොමද කියලා හිත ඇඹරලා යන්නේ නැති මට්ටමට ඒක යෝනිසෝමනසිකාරයෙන් කරන්නේ. ඒකම නැවත ඒත්තු ගන්නවා. නැවත ඒත්තු ගන්නවා. එහෙමයි. ඒතර තමයි අර විචිකිච්ඡාවට මේ සහිත උපක්ලේශ ඇති වෙන්නේ එතකොට. එතකොට ඒ වගේ තමයි පටිච්චසමුප්පාද ගැන පංච උපාදානස්කන්ධ ගැන ආයතන ගැන හැම දෙයක් පිළිබඳව නැවත හිතලා මේක මේ විදිහටමයි සිද්ධ වෙන්නේ මේක මේ විදිහටමයි සිද්ධ වෙන්නේ කියලා හිතට කියන්න ඕන අපි. එහෙමයි. හිතට ඒක නැවත කියද්දී ඔන්න හිත පිළිගන්න දවසක් එනවා. අන්න දමණය වෙච්ච හිතක් ඇති වෙලා තියෙන්නේ. එතනින් තේරුම් ගන්න ඕන එහෙම තමන් හිතද්දි ආපහු කොහොමද කියලා හොයනව නම් හිත තාම ඒක පිළි අරගෙන නැහැ. පිළිගත්තු නැති එක ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. පිළිගත්තේ නැතුව නම් හිතන්න ඕන ඔබ තාම මේක පිළිගත්තේ නැත්නම් ඔබට ශ්‍රද්ධාව නැති නිසා. හිතට කියන්න ඕන තමයි. එහෙමයි. හිත තාම මේක පිළිගත්තේ නැති කොහොමද නිසාද? ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ පිළිගන්නවා. එන ශ්‍රද්ධාව ඇති වෙනකම් මොකද කරන් තියෙන්නේ? ආයෙ කියන්න ඕන. එහෙමයි තියෙන්නේ. කියනවා ධර්මයේ ගැන නිෂ්ඨාවට එනවා කියන ওই විදිහට. දැන් භාග්‍යතුන් වහන්සේ ගැන නිෂ්ඨාවට එන විදිහ අපි පැහැදිලි කරා ඊට ඉස්සෙල්ලා දවස් කිහිපයකට ඉස්සෙල්ලා. ධර්මයේ සංගය ගැන වැඩපිළිවෙල ගැන අපි නිෂ්ඨාවටපත් වෙන විදිහ කල්පනා කරන්න ඕන විදිය ගැන. ඒකට ප්‍රාර්ථනාවකින් යැදලා පුදලා ඒක ලැබෙන්නේ නැහැ. පින් කිරීම අපි වෙන පැත්තක්. අපි වන්දන එක පුදන එක පිරික්කින එක වෙන එකක් ඒක. දන් දෙන එකත් වෙන එකක්. බණ අහන එකත් එක දැන් බණ හැදීම යම් ප්‍රමාණයකට අනුග්‍රහ කරනවා ඒක. ධර්ම ශ්‍රවණය යම් ප්‍රමාණයකට අනුග්‍රහ. අපි නැවත එකම කාරණේ අපි අහනවා. එකම දේනේ අපි අහන්නේ. වෙන ක්‍රම වලින් ඉස්මතු කරනවා අපි. දැන් අපි මේ ඉස්මතු කරන හැම පරියාකෙම කරන මේක නැවත හිතන්න කියන වචන ටික කියනවා හැම තිස්සෙම. එහෙයි ස්වාමීනි. ඒක තමයි වැදගත්ම වචන එතකොට. එතකොට මේක හැම තිස්සෙම එතකොට හිතට ඒත්තු ගන්නකොට ඔන්න ඊට පස්සේ හිතනවා මේක හිතන්න නැතුව මේක හරියන්නේ නැහැ කියන තැනට එනවා ඊට පස්සේ. මේක මේ විදිහට හිතන්නම ඕන. එහෙමයි. ඒතර තමයි මේකේ සැක සංකා කියන්නේ නැති වෙන පටන් ගන්න. එහෙයි ස්වාමීනි. සැක සංකා නැති වෙලා යනවා. ප්‍රඥා හොඳට වැඩිච්ච හිතකට නම් මේකට ශ්‍රවණයම ප්‍රමාණවත්. සිහිය වැඩිච්ච හිතකට නම් ශ්‍රවණයම ප්‍රමාණවත්. එහෙමයි. වැඩිච්ච හිතකට. වැඩිච්ච නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. වැඩෙන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය. එහෙමයි. හරි සිහිය වැඩිලා නැහැ කියලා තේරුම් ගත්තා නම් ඒක වෙන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය කරනකොට සිහිය වැඩෙනවා. එහෙමයි. ප්‍රඥාව වැඩිලා නැහැ කියලා හිතනවනම් ඒක යෝනිසෝ මනසිකාරය දෙනකොට ප්‍රඥාව වැඩෙනවා. එහෙමයි. අන්න බුදුරජාණන් දේශනා කළා නිෂ්ඨාවට එනකොට මොකද වෙන්නේ? ඔන්න දරුණු රෝගයකටපත් වෙලා එක්තැන් වෙනවා කියනවා. එක්තැන් වුණාට පස්සේ එයාගේ හිත මොකද වෙන්නේ? ශෝක කරන්නේ නැහැ කියනවා. අඬන්නේ නැහැ කියනවා, වැළපෙන්නේ නැහැ කියනවා, බය වෙන්නේ නැහැ කියනවා. ඇයි?
ධර්මී නිෂ්ඨාවට පත් වෙලා තියෙන හිත. එහෙමයි. දැන් අර ගෘහපතිතුමා ඒකනේ. මරණ මංචකේ ඉඳන් අනිත් අයට බණ කියනවා. එයා බය නැහැ. වටේ ඉන්න කට්ටිය අඬනවා දොඩනවා බය වෙලා ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේත් එහෙමනේ. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාන පිරිනුවම් මංචකේ ඉන්නවා. විතරාගී මහෝත්තමයේ සංවේගයෙන් ඉන්නවා. ඒ පහන් සිර නිවිල ගියා කියලා ඒ සරාගී කට්ටිය අඬනවා. එහෙමයි. අර මහෝත්තමයා මහා පුරුෂය ආශ්චර්ය මනුෂ්‍ය රත්නය දෙව් මිනිස් ලෝකයට පිරිනුවම් මංචකේ ඉඳගෙන අනුශාසනා කළා. එහෙමයි. අනුශාසනා ප්‍රාතිහාරයෙන් මේ මොහොතේම රහතන් වහන්සේලා බිහි කරන්න ඕන අනුශාසනා කරලා පිරිනුවම් පාන. එහෙමයි. ස්වාමීනි දැන් අපිට හිත පැහැදෙන්න තියෙන අවස්ථාව ඒ ආශ්චර්ය මනුස්ස රත්නේ පිරිනුවම් මංචකේ අනුශාසනාව. එහෙමයි සර්. අනුශාසනාව. එහෙයි. හරි පුදුමයිනේ. එහෙයි සර්. බුද්ධ ශාසනයක විතරයි. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයක විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් බ්‍රාහ්මණය ඔය 4 දෙනා මැරෙන මොහොතේ බය වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. ඔය 4 දෙනා මැරෙන මොහොතේ දුකටපත් වෙන්නේ නැහැ කිව්වා. තැති ගන්න නැහැ කිව්වා. හරි පුදුමයි මේ කිව්ව ගමන්ම ඥානසෝනී බ්‍රාහ්මණයා පැහැදුනානේ. එහෙයි ස්වාමීනි. ස්වාමීනි ආශ්චර්යයිනේ, ස්වාමීනි සුන්දරයිනේ, ස්වාමීනි අద్භූතයිනේ. දැන් යාට හිතිච්ච හැටි මේක. ඒක යාට අద్භූත දෙයක් ඒක. එහෙමයි. අద్භූත දෙයක්. අద్භූතයි කියලා හිතුනොත් එහෙම එයා ඊට පස්සේ දිගටම කරන්න පටන් ගන්නවා මොකද්ද? එනම් බයටපත් වෙන්නේ නැති, දුකටපත් වෙන්නේ නැති, තැති ගන්න නැති මරණයකට එයා දැන් උරුමකම් කියන ජීවිතයක් හදා ගන්නවා. එහෙමයි. ඒ වගේ මරණයකට උරුමකම් කියන ජීවිතයක් හදා ගන්නවා. මරණය කියන්නේ කොහොමද සිද්ධ වෙනවනේ? මරණය කියන එක මේ ලෝකේ හැම කෙනාටම අත්විඳින වෙන කාරණාවක්. මරණය කියන එක. දැන් මරණයෙන් ගැලවී ඉන්න බෑ. කරගන්න පුළුවන් දේ කොහොමද? කරගන්න පුළුවන් දේ තමයි බය නොවන හිතක් හදාගන්න පුළුවන්. ඒක මේ දහමින් කරන්න පුළුවන් කම. එහෙමයි ස්වාමීනි. එහෙනම් මරණයේ ඉදිරියේ අසරණ නොවන හිතක් හදාගන්න මේ දිව මිනිස් ලෝකයාට මේ ධර්ම දාන දෙන්න පිරිසුමි අනුග්‍රහ කළේ. එහෙනම් මරණයේ ඉදිරියේ අසරණ නොවන ජීවිතයක් උදා කරගන්න යම් අනුග්‍රහයක් කළා නම් Tamanට සසර පුරා මරණයේ ඉදිරියේ බය වෙන්නේ නැති, තැති ගන්න නැති, ශෝක කරන්නේ නැති ජීවිතයක් හදා ගන්නට රැකවරණ ආරක්ෂා උපකාර සැලසෙනවා මේ පින විසින්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සිල් දනාට දුර්ලභ භාග්‍ය උදා කරගන්නට මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මරණය ඉදිරියේ බිය නොවන ජීවිතය පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහ සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වූයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නාවලපිටිය ෂෙමිරෝ පදිංචිව සිට මිය පරලොව බීඑච් ලාංගනී මෑණියන්ට සහ මිය පරලොව ගිය පී ධර්මසිරි පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දකුණු කොරියාවේ සේවයේ නියුතු එච්.එල්. රංජිත් තුෂාර බෑණනුවන්, කණිතෙල් සංස්ථාවේ සේවය කරන එස්.ආර්. උපුල් කරුණාරත්න බෑණනුවන්, ඒ වගේම දියණියන් දෙදෙනා සහ මුණුපුර මිනිපිරියන් එක රාශිය වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්න. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. විශේෂයෙන් සක්දෙවිඳුන් මේ පිනෙන් සුවපත් වේවා. ඒ වගේම විස්කන් දේවපුතු, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පතු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය, පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පාසක දරුවන්ට සලසා දෙත්තා සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා.
දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා උදාර පුණ්‍ය සම්පත්තිය නාවලපිටිය ෂෙමිරෝග් පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලොව ගිය BH ලාංගනී පින්බර මෑණියන්ට මීට වසර 1මාරකට පෙර මිය පරලොව ගිය ධර්මසිරි පින්බර පියාණන්ට දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ දායකත්වයේ දරූ දකුණු කොරියාවේ සේවයේ නියුතු එච්.එල්. රංජිත් තුෂාර බෑණනුවන් කණිතෙල් සංස්ථාවේ සේවය කරන එස්.ආර්. උපුල් කරුණාරත්න බෑණනුවන් දියණියන් දෙදෙනා මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ සඳහා දායකත්වයේ දරූ පවුල් සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ මේ උදාර පුණ්‍ය සම්පත්තිය මේ ධම්මග විවර කළ දුණු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ කරුණාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු නාවලපිටිය සෙමිරෝග් පදිංචිව සිට මිය පරලොව යන්නට යෙදුණ BH ලාංගනී මෑණියන්ට සහ මිය පරලොව යන්නට යෙදුණ පී ධර්මසිරි පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව දකුණු කොරියාවේ සේවයේ නියුතු එච්.එල්. රංජිත් තුෂාර බෑණනුවන් ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන එස්.ආර්. උපුල් කරුණාරත්න බෑණනුවන් පින්වන්ත දියණියන් දෙදෙනා සහ මුණුබුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන ජීවිතයට මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් ඒකරාශී කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ කරුණ විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මරණයට බිය නොවන ජීවිතයේ පිණිස මේ මොහොතේම ඔබේ හිතේ ධෛර්යය බලවත් වෙනවා නම් එය මොනතරම් සොඳුරු අවස්ථාවක් බවට පත් වෙනවද සහ සොඳුරු අපේක්ෂාවක්ද. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව අපි ඔබ නැවත මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.